හොඳයි පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယ द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पानातिपाता वैरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वैरमणि सिक्खापदं समादियामि मुसावादा वैरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दत्ताना वैरमणि सिक्खापदं समादियामि साधु කියන්න නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි වාසනාවන්ත පින්නතුනි අදත් මේ පින්නතුන් සූදානම් වෙලා තිබෙන්නේ විහාරස්ථානයේ සිදු කරනු ලබන මේ වැඩසටහන් මාලාවේ තවත් දිනයක් වශයෙන් අපි සිදු කරනු ලබන මේ භාවනා වැඩසටහන සිදු කිරීමට සමාජ දුරස්ථභාවය තබාගෙන මේ හැම කෙනෙක්ම නිවෙස්වල සිට විහාරස්ථානයේ සිදු කරනු ලබන මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙමින් මේ සියලු දෙනාම කල්පනා කර ගන්නට ඕනේ අපි කවුරුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය අනුගමනය කරනවා කියන මේ චේතනාවෙන් යුක්තව බොහොම සදහැසිතින් යුක්තව මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නට ඕනේ. ඒ වගේම බාහිර වැඩ කටයුතු වලින් ඈත් වෙලා බොහොම ශ්‍රද්ධාවෙන්ම මේ සිදු කරනු ලබන භාවනා වැඩසටහනට
සහ සම්බන්ධ වෙනවා කියන මේ වීරිය, ශක්තිය, අදිෂ්ඨානය ඇති කරගන්නට ඕනේ. පින්නතුනි අපිට මේ සසරින් මිදෙන්නට මේ දුක් කරදර වලින් සියල්ලකීම නිදහස් වෙන්නට අපිට අවශ්‍ය කරනවා ශ්‍රද්ධාව. ඒ වගේම තමයි වීරිය අපිට අවශ්‍ය වෙන්නේ. මේ ශ්‍රද්ධාව, වීරිය, උත්සාහය, කැපවීම, අදිෂ්ඨානය මේ දේවල් මත තමයි අපි මේ සංසාරයේ තව දුරටත් ඉදිරියට යනවද? එහෙම නැත්නම් මේ සසර නවත්ව ගන්නවද? මේ දුක් විඳින මේ සසර අපි නවත්ව ගන්නවද කියන එක අපි මතයි තීරණය වෙන්නේ. ඒක වෙනත් දෙවි කෙනෙක් මත, වෙනත් බාහිර බලවේගයක් මත රඳා පවතින දෙයක් නෙවෙයි. විමුක්තිය තියෙන්නේ තමන් මතයි. තමන් තුළමයි තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නේ මේ ලෝකේ වෙනත් බලවේගයකට මේක කරන්න බෑ. ඉමස්මින්ච පන බ්‍යාමත්තේ කලෙබරේ. දුක්ඛංච සමුදයංච නිරෝධංච මග්ගංච පඤ්ඤාපේ. මේ බඹයක් පමණ වූ මේ සිරුර තුල තමයි දුක කියලා තියෙන්නේ. මේ සිරුර තුරමයි දුක හටගන්නේ. මේකට හේතුව තියෙන්නේ මේ සිරුර තුරමයි. මේක නැති කරන්න ඕනෙත් මේ සිරුර තුලින්මයි. ඒ වගේම තමයි ඒකේ මාර්ගය තියෙන්නේ මේ සිරුර තුරම තමයි. අපි තුලමයි. ඒක නිසා දැඩි උත්සාහයක්, වීරියක් අපි ඇති කර ගන්නට ඕනේ. අපි මාස 2ක් පමණ කාලයක් බුද්ධානුස්සති භාවනාව ප්‍රගුණ කරමින් බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ වලින් බොහොම අල්ප මාත්‍රයක් බිඳක් ස්වල්පයක් අපි සිහි කරමින් ඒ බුද්ධානුස්සති භාවනාව ප්‍රගුණ කරන්නට යෙදුණා. සුපුරුදු පරිදි ඒ භාවනා වැඩසටහනේ අපි අද ආරම්භ කරන්නේ කායගතානුසති භාවනාව. මේ කායගතානුසති භාවනාවටම කියන නමක් තමයි පිළිකුල් භාවනාව. සමහර විට කෙනෙකුට පිළිකුල් කියලා කියනකොට ඒ දෙයට කැමති නෑ සමහර. හැබැයි කායගතානුසතිය කියනකොට කෙනෙකුට ආයක නම් හොඳයි. පින්නතුනි මේ දෙකම එකම භාවනාවටයි සඳහන් කරන්නේ. කායගතානුසති එහෙම නැත්නම් පිළිකුල් භාවනාව. එතකොට මේ භාවනා තුළින් පින්නතුනි අපි යොමු වෙන්නේ ටිකක් ගැඹුරු තැනකට. බුද්ධානුස්සති භාවනාවෙනුත් අපි සමාධියකට පැමිණියා. සිත යම් කිසි මට්ටමකට, සිතේ සැහැල්ලු බවකට, සිතේ ප්‍රීතියකට අපි පැමිණියා. තවත් අපි ටිකක් ගැඹුරට මේ භාවනාව ගැන සාකච්ඡා කරනකොට මේ කායගතානුස්සති එහෙම නැත්නම් මේ පිළිකුල් භාවනාව පිළිබඳව අපි ටිකක් විමසලා බලන්නට ඕනේ. ඒකට තරමක නුවණක්, හොඳ සිහියක්, කල්පනාවක් අපි තුල තියෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා එක තැනකදී දුරංගමං ඒකචරං අසරීරං ගුහාසය. යේ චිත්තං සංයමෙස්සන්ති මුක්ඛන්ති මාර බන්ධන. මේ සිතේ ස්වභාවය තමයි දුරංගමං, දුර ගමන් යනවා. ඒ කියන්නේ මේ සිතට දුර ගමන් යන්නට බෑ. අපි ගත්තා වූ අරමුණු හොයාගෙන සිතෙන්ම ඒ අරමුණු ඔස්සේ දුවනවා. ඒකයි මෙතන සඳහන් කරන්නේ. දුරංගමං ඒකචරං.
මේ සිත තනියමයි හැසිරෙන්නේ. මේ සිත තනිවමයි හැසිරෙන්නේ. තවත් අය එක්කලා නෙමෙයි මේ සිත යන්නේ. ඉන්ද්‍රියන් එක්කලා නෙමෙයි මේ සිත යන්නේ. තනිවම මේ සිත හැසිරෙන්නේ. ඒක චරම් කියන්නේ ඒක. අශරීරම්. හැබැයි මේ සිත අපිට පේන්නේ නැහැ. ශරීරයක් නැහැ. ශරීරයක් මේ සිතට නැහැ. නමුත් ක්‍රියාත්මක වෙනවා. වේදනා සංඥා වගේ ක්‍රියාත්මක වෙනවා. ඒක ශරීරයක් නෑ. අශරීරම්. ගුහාසන. ගුහාවක තමයි ඉන්නවා කියන්නේ. ඒ කියන්නේ මේ හදවතේ පතක් පමණ ලේ ධාතුවත් සමග ගෑවෙමින් ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි අභිධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. ඒක වෙන්නට ඕනේ අපි සතුට වෙනකොට ලේ ධාතු පවිත්‍ර වෙන්නේ, අපි දුක් වෙනකොට කෝප වෙනකොට ලේ ධාතු අපවිත්‍ර වෙන්නේ හේතු එක වෙන්නට ඕනේ. ඒ කෙසේ වෙතත් පින්නතුනි මේ ගුහාවක ඉන්න මේ සිත යේ චිත්තං සංයමෙස්සන්ති යම් කිසි කෙනෙක් මේ දුර ගමන් කරන තනිව හැසිරෙන මේ සිතට වසඟ වෙලා කටයුතු කරන මේ පුද්ගලයා මේ තමන් මේ යන මුලාව ගැන හොඳට අවබෝධ කරගන්නවා. හොඳට දකිනවා මම මේ මුලාවකයි මේ ඉන්නේ. මේ මුලාවෙන් මිදෙන පුද්ගලයා මොක්ඛන්ති මාර බන්ධන. මේ සිත দমনය කරගත්ත කෙනා මායාවේ බන්ධනයෙන් මිදෙනවා. එහෙනම් එතන පොඩි අර්ථයක් තියෙනවා. ඒ තමයි පින්නතුනි අපි මේ මායාවේ බැම්මට අහු වෙලාද තියෙන්නේ කියලා අපිට ගැටලුවක් තියෙනවා. ඔබටත් මටත් අපි හැමෝටම. අන්න එතන අපිට කල්පනා කරන්න දෙයක් තියෙනවා. සිහි කරන්න දෙයක් තියෙනවා. මෙනෙහි කරන්න දෙයක් තියෙනවා. කල්පනා කරලා බලන්න අපි ඇත්තටම මේ මායාවේ බන්ධනයට අහු වෙලා ඉන්නේ. මේ මායාවේ බන්ධනයට අපි අහු වෙලා ඉන්නේ. මායා අපිට දාලා තියෙනවා ඔය මාළු අල්ලනකොට මාළු අල්ලන මිනිස්සු ඇම කියලා එකක් දානවා. එක්කෝ පණු එක්කෝ පුංචි මාළු එක්කෝ අමුණලා අර කොක්කට දානවා මේ ඇමට. එතකොට මේ මාළුවා මේ විශාල මාළුන් මේ ඇමට අසු වෙලා විනාශ වෙනවා. ආන් ඒ වගේ පහක් අපිට දීලා තියෙනවා මායя. ඒ තමයි රූපය දීලා තියෙනවා. ශබ්දය දීලා තියෙනවා. ගන්ධය දීලා තියෙනවා. රසය ස්පර්ශය දීලා තියෙනවා. මේ කියන පහ ඇමවල් පහක්. එතකොට පින්නතුනි මේවට අපි අහු වෙනවා. ඒ අහු වෙලා මුළු ජීවිත කාලෙම අපි මේ මායාවේ පාසයට බන්ධනයට අහු වෙලා දුක් විඳිනවා. ඇසෙන් රූප දැකලා ඒ රූප ඔස්සේ අපි හඹාගෙන ගිහිල්ලා මේ රූපය ආත්මය කොට අරගෙන නිට්ටයයි සුඛයි සුබයි කියලා අරගෙන මේ රූපය අපි බදා ගන්නවා. ඒ තුල අපුලාවකටපත් වෙනවා. ශබ්දයක් එහෙමයි. ගන්ධයක් එහෙමයි. රසයක් එහෙමයි. ස්පර්ශයක් එහෙමයි. මේ කියන දේවල් අපි හොඳට අවබෝධයෙන් යුක්තවයි ක්‍රියා කරන්නට ඕනේ. එක තැනක සඳහන් වෙනවා සංයුක්ත නිකායේ සකුණග්ගී කියලා සූත්‍රයක් තිබෙනවා. මේ සකුණග්ගී සූත්‍රයේ ඉතාමත් ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ සඳහන් කළ දේශනා කළා තිබෙනවා. මහණෙනි නුඹලා හොඳ සිහියෙන් මේ තථාගතයන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ කෙරෙහිම යොමු වෙලා කටයුතු කරන්න. මහණෙනි ඒ සිහිය, උත්සාහය, වීරිය, රැකවරණය ඔබ ලබා ගන්න. ඒ රැකවරණයෙන් මිදෙන්නට එපා.
ඒ ධර්මයේ රැකවරණේ මිදුන තැනින් ඔබ විනාශයටපත් වෙනවා. මහණෙනි මේකට කදිම උදාහරණයක් මම ප්‍රකාශ කරන්නම් කියලා බුදුහාමුදුරුවෝ උදාහරණයක් දේශනා කරනවා. එක්තරා කැටකිරිල්ලයක් ඉන්නවා. මේ කැටකිරිල්ලිය සඳහන් කළා තියෙනවා මේ කැටකිරිල්ලියක දෙමාපියෝ සඳහන් කළා තියෙනවා දුවේ මෙතනින් එහා යන්න එපා. අපිට ආරක්ෂා කරන මෙතන. මොකද ඔය කුඹුරු වල පස් පෙරලපුවා මේ පස් යට හිල් හදාගෙන ගුල් හදාගෙන මේ කුරුල්ල ජීවත් වෙන්නේ. පුංචි කුරුල්ල වර්ගයක් කැටකිරිල්ලිය කුරුල්ලෝ. මේ කිරිල්ලියට සඳහන් කළා යන්න එපා ඈතට ළඟ ඉන්න. හැබැයි මේ කිරිල්ලිය කියන දෙයක් වෙන්නේ නැහැ. මේ කිරිල්ලිය අහසට පියන්නේ. එක්තරා ගිජුලි හිණියෙක් දැක්ක මේක. දැකලා වේගින් ඇවිල්ලා අර කැටකිරිල්ලිය ග්‍රහණය කරගත්තා. ග්‍රහණය කරගෙන දැන් ආහාර කරගන්න යන්නේ. මේ කැටකිරිල්ලිය අඬනවා, වැළපෙනවා. අනේ මම මගේ දෙමාපියෝ කියපු රැකවරණේ හිටියානම් දෙමාපියෝ කියන දේ මම ඇහුවානම් අද මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. දෙමාපියෝ මට කිව්වේ ආරක්ෂා වෙන්න ඈතට යන්න එපා කියලා. අනේ මම දෙමාපියෝ කියන දේ ඇහුවේ නෑනේ. ඒක නිසානේ මට මෙහෙම දෙයක් වුනේ කියලා සඳහන් කරනවා. මේ ගිජුලිනියා කියනවා මොකද්ද නුඹ සඳහන් කරන්නේ? ඔබේ දෙමාපියෝ මොනවද කිව්වේ? නෑ දෙමාපියෝ සඳහන් කළේ උඹ පුතේ නුඹ ඈතට යන්න එපා. අපේ ආරක්ෂා කරන මේ ඉන්න. එතකොට සතුරන්ට අහු වෙන්නේ නෑ. මරණයටපත් වෙන්නේ නෑ. ඒක නිසා ඈතට නම් යන්න එපා කියලා. ඒ කිව්ව දේ ඇහුවේ නෑ. ඒකයි මට මෙහෙම වුනේ කියලා. එහෙමද? නුඹ කොහේ හිටියත් මට හොයාගන්න පුළුවන් කිව්වා. ගිජුලිනියා. කියලා අතෑරියා. අතෑරලා ඕනම තැනකට යමම ගිහිල්ලා හිටපන් මම නුඹව අල්ල ගන්නවා. මේ කැටකිරිල්ලිය පල්ලෙහාට ඇවිල්ලා අර පස් ගොඩ උඩ ඉඳලා කිව්වා ගිජුලිනියා දැන් නුඹ මාව අල්ල ගන්න පුළුවන්. අර ගිජුලිනියා වේගින් අහසට පියාඹලා නැවත වේගින් පොළොව දිහාට එනවා. අර කැටකිරිල්ලිය ග්‍රහණය කරගන්න අල්ලගන්න. වේගින් එනකොට පින්නතුනි පොළොවට ලම් වෙනකොටම අර කැටකිරිල්ලිය ඉක්මනටම අර ගුල ඇතුළට රිංග ගත්තා. ගිජුලිනියා එහෙමම බිම වැදිලා මරණයටපත් වුණා. මේ උදාහරණය සඳහන් කළ බුදුහාමුදුරු පෙන්ලා දෙනවා මහණෙනි මේ රැකවරණේ මිදෙන්නට එපා. ඒ කියන දේ අහන්න. ඒ දේ යම් කිසි දෙයක් එපා කිව්වා නම් ඒක එපා. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒක නිසා අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ, තේරුම් ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ සසර ගැන නිතර දේශනා කළේ මහණෙනි මේ සසර දුකයි. මේ සසර දුකම තමයි. මහණෙනි අසුරු සැනක් හරි සැපක් තියෙනවා නම් මම සඳහන් කරනවා මේක සැපයි කියලා. එහෙමවත් දෙයක් මට පේන්නේ නැහැ. හැම දෙයක්ම දුක් ගොඩක්. ඒක නිසා මහණෙනි මේක දුකක්ම තමයි. එම බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එහෙනම් පින්නතුනි බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙනවා මේ කියන මේ මුලාවෙන් අපි මිදෙන්නට ඕනේ. මොකක්ද අපි ඉන්නේ මුලාව? අපි ලොකු මුලාවක වැටිලා තියෙන්නේ. මොකක්ද අපි ඇති කරගෙන තියෙන මුලාව? ඒ තමයි අසාතං සාත රූපේන පිය රූපේන පියං දුක්ඛං සුඛස්ස රූපේන අමත්තමති වඩ්ඩති. අන්න අපි මුලා වෙලා තියෙන්නේ අසාතං සාත රූපේන. අපි අයහපත් කියන දේ අපි අල්ලගෙන අයහපත් දේ යහපත් විදිහට අපි අල්ලගෙන ඒ වගේම තමයි දුක්ඛං සුඛස්ස රූපේන සැප රූප අපි සැප රූපයක් විදිහට දුක් රූප අපි සැප රූපයක් විදිහට අල්ලගෙන ඒ වගේම තමයි පිය රූපේන පියං අප්‍රිය අමනාප රූප අපි අල්ලගෙන ප්‍රියයි සැපයි සුඛයි කියලා අපි අල්ලගෙන එහෙම අල්ලගෙන අපි මේ සසරේ
දුක් විඳමින් අඬමින් වැළපෙමින් ශෝක කරමින් නොයෙක් දුක් ගැහැට විඳිමින් අපි මේ සසරේ ගමන් කරනවා. අනේ මේ සසරින් කවද්ද මිදෙන්නේ? අනේ අපිට මේ සසරින් මිදෙන්න බැරිද? කියමින් නොයෙක් දේවල් සිද්ධ කරමින් මේ අල්ලගෙන අපි මේ ගමන යනවා. ඒක නිසා බුදුහාමුදුරු පෙන්නලා දෙනවා අපි හොඳ අවබෝධයෙන් කල්පනා කරන්න ඕන මොනවද අපි අල්ලගෙන තියෙන්නේ. අපි මේ සංඥා විපල්ලාසයන්ට අහු වෙලා තියෙනවා. බුදුහාමුදුරු පෙන්නලා දෙනවා සංඥා විපල්ලාස. මේ සංඥා විපල්ලාස විදිහට අපි මේ ලෝකේ අල්ලගෙන තියෙනවා. අනිත්‍යයි නිට්ටය රූපං. අපි මේ අනිත්‍යයි කියන දේ නිට්ටයයි කියලා අපි අල්ලගෙන තියෙනවා. දැන් අපේ මේ ශරීරය අනිත්‍යයි. මේ ශරීරය අනිත්‍යයි කියලා දන්නවා හැබැයි අපි අල්ලගෙන තියෙනවා. නිට්ටය විදිහට. මේ අනිත්‍ය වූ ශරීරය නිට්ටය ශරීරයක් විදිහට අල්ලගෙන ඉන්නවා. ඒක නිසා වයසට යන්න දෙන්නේ නැහැ. කොණ්ඩේ පැහෙන්න දෙන්නේ නැහැ. ඇඟ රැලි වැටෙන්න දෙන්නේ නැහැ. නොයේ ක්‍රීම් වර්ග නොයේ දේවල් සිද්ධ කරලා තරුණ පෙනුම රැක ගන්නට කොච්චර දේවල් කරනවද? දැන් බලන්නකෝ හන්දියක් ගන්න හැම නගරෙකම තියෙනවා ඇඟ හදන්න තැන්. ඇඟ හදන්න තැන් තියෙනවා. ඇඟ විතරක් නෙවෙයි. අපි හිතයි හදාගන්න ඕනේ. බලන්න බුදුහාමුදුරු පෙන්ලා දෙනවා මේක සංඥා විපල්ලාසයක් විදිහට අපි අහුවෙලා තියෙන්නේ. අනිත්‍ය නිත්‍ය සංඥා. දුක්ඛේ සුඛ සංඥා. මේ ලෝකේ දුකයි, මේ සසර දුකයි, මේ ශරීරයේ මේ සියලු දේ දුකයි. හැබැයි අපි සැපක් විදිහට අල්ලගෙන ඉන්නවා. සැපක් විදිහට අපි අල්ලගෙන ඉන්නවා. හැබැයි යන්නේ අවසානට දුකට. අනාත්මය අත්ථ සංඥා. අනාත්මදී ආත්මයක් කියලා අල්ලගෙන වෙනස් වෙන්නේ නැහැ මම මගේ කියලා අල්ලගෙන ඉන්නවා. ඒකයි බුදුහාමුදුරු පෙන්ලා දුන්නේ අපි මේ අහුවෙලා තියෙන්නේ මායාවේ බන්ධනයකට. ඒක නිසා මේක හොඳට සිහි කරගන්නට ඕනේ. බුදුහාමුදුරු පෙන්ලා දෙනවා පින්නතුනි. අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය. එතකොට අපිට මේ සසරෙට අපි බැඳෙන්නේ මොකක් නිසාද? මේ සසරට අපි බැඳෙන්නේ රාගය නිසා. තෘෂ්ණාව නිසා. මේ රාගය, තෘෂ්ණාව, ආසාව නැති කර ගැනීමම තමයි අපිට මේ සසරෙන් මිදෙන්න පුළුවන්. ඒකට ක්‍රමයක් බුදුහාමුදුරු පෙන්නලා දෙනවා. අසුභා භාවේ තබ්බා. අසුභය වඩන්න. අසුභ ලෙස මේ ලෝකය දකින්න. මේ ලෝකයේ අසුබ ලෙස දකින්න මම මේ සඳහන් කළේ ලෝකය කියලා මේ බඹයක් වුණ මේ ශරීරයේ ලෝකය මේක අසුබ විදියට දකින්න. ඒ අසුබ විදියට දකින්න පුද්ගලයාට පුළුවන් මේ සසරින් මිදෙන්නට. ඔන්න බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේ භාවනාවේදී කුණප කොටස් 32ක් පිළිබඳව සඳහන් කරනවා. දැන් අපි දන්නවා ඒවා මේ පින්නතුන් දන්නවා. මේවා කේසා ලෝමා නඛා දන්තා තචෝ මේවා පින්නතුනි ඔයත් අහලා තියෙන දේවල්. ඔයත් අහලා තියෙන දේවල්. ඔය පුංචි සාමණේර නමක් පුංචි කාලේදී ගිහි කාලෙදි පැවිදි කරනකොට කෙස් කපනකොට ඒ වගේම සිවුරු පටිය බඳිනකොට මහ පැවිදි කරන්නට කුල දරුවෙකුට මේවා කියවනවා. ඔයත් අහලා ඇති දබ්බමල්ල පුත්ත කියලා රහතන් වහන්සේ නමක් ගැන. එක අවස්ථාවකදී මේ බුදුරජාණන් වහන්සේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ ගෙන්නලා යම්කිසි චෝදනාවක් කරපු අවස්ථාවක එක භික්ෂුන් වහන්සේලා දෙනමක් මෙත්තිය බුම්මජික කියන මේ ස්වාමීන් වහන්සේලා දෙනම විශාල චෝදනාවක් කරනවා. එකතු වෙලා මෙත්තිකා කියන භික්ෂුණියට සඳහන් කරනවා. අවස්ථා ගන්නවා උන්වහන්සේට චෝදනා එල්ල වුණා කියන උන්වහන්සේ කරපු අකුසලයක් නිසා පෙර සසරේ
කාන්තාවක් සම්බන්ධ කරලා තමයි මේ චෝදනාව එල්ල කරන්නේ. මේ භික්ෂුණිය දූෂණය කරන්න ආවා කියලා. දූෂණය කළා කියලා. මේ රහතන් වහන්සේ නම බුදුරජාණන් වහන්සේ මේ දැන් විමසන මේ කාරණාවේ සියලු දෙනා එක්කලා එන්න කියලා. ඒ විමසනකොට මේ දබ්බල් පුත් ආම්දුරු සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම පුංචි කාලේදී පැවිදි වෙනකොට පැවිදි වෙන්න පෙර කෙස් ටික කපලා ඉවර වෙනකොට තමයි කෙලෙස් සියල්ලමට නැති වුණේ. එදා ඉඳලා රාගය ආපු දවසක් මතක නැහැ. රාගයක් ආපු දවසක් මට මතක නැහැ. රාගයක් මෙහෙම කියලා දෙයක් ඇවිල්ලා නැහැ මගේ හිතට කියලා සඳහන් කළා. උන්වහන්සේ මම මේ කතාව සඳහන් කළේ පුංචි කාලේදී සත් අවුරුදු වියේදී උන්වහන්සේ දැන් ඔය ඇත්ත දැකලා ඇති පුංචි කුලදරුවන් පැවිදි කරනකොට ඊට පෙර ආතුව බණ්ඩු කර්මය කියලා එකක් කරනවා. බණ්ඩු කර්මය කියලා කියන්නේ හිසකෙස් කපන අවස්ථාව. කෙස් රොඩක් කපලා අතට දීලා මෙනෙහි කරන්නට කියනවා කේසා ලෝම නකා දන්තා තචෝ තචෝ දන්තා නකා ලෝම කේසා මේ විදිහට මෙනෙහි කරන්න. කෙස් රොඩක් අතට දීලා මෙනෙහි කරන්නට කිව්වා. උන්වහන්සේ මෙනෙහි කළා. දසියේ පුංචි සාමනීර පුංචි ධර්මයක අවුරුදු 7ක එකපාරක් මෙනෙහි කරනකොට ඒ කෙස් රොඩය විහා බලා ඉඳලා මේ තච්ච පංචකයේ සිහි කරනකොට සෝවාන්. තවත් කෙස් රොඩක් දුන්නා. ඒ ගැන මෙනෙහි කරන්නට. සකදාගාමී. තුන්වෙනි කෙස් රොඩ දුන්නා. ඒ ගැන භාවනා කරන්න. අනාගාමී වුණා. කෙස් ටික බාලා ඉවරනකොට රහත් වෙලා. පැවිදි කලේ රහතන් වහන්සේ. ඒ තරම් බලගත් භාවනාවක් තමයි මේ කායගත අනුසතිය හෙවත් පිළිකුල් භාවනාව. ඒ පිළිකුල් භාවනාව බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා තමන්ගේ ශරීරයේ තියෙන මේ කොටස් පිළිබඳව හොඳට විමසන්න කියලා. හොඳට විමසමින් හොඳට ප්‍රඥාවෙන් නුවණින් සිහියෙන් බලන්න කියලා බුදුහාමුදුරු පෙන්ලා දෙනවා. පින්නතුන් මේ ශරීරයේ මම ගිය සතියේ සඳහන් කරන්න තිබුණා මේ අපේ ශරීරයේ ඇදිලා තියෙන කොටස් හතරක් ප්‍රධාන කොටස් හතරකින්. භෞතික භූත රූප භෞතික නැත්නම් භූත රූප හතරකින්. ඒ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ. මේ ශරීරයේ තියෙන පඨවි කොටස් 20ක් තියෙනවා. පඨවි කියන්නේ තද ගතිය. මම ගිය සතියේ මේ පින්නතුන් මේ ගැන සඳහන් කරන්න තියුණා. පඨවි කියන්නේ තද ගතිය. ඒ වගේම ආපෝ කියලා කියන්නේ වැగిරෙන ගතිය. තේජෝ කියන්නේ සීත සහ උෂ්ණ. උණුසුම. වායෝ කියන්නේ වායු වාතය. මේ ශරීරයේ පිටලා තියෙනවා පඨවි කොටස් 20ක්. ආපෝ ධාතු තියෙනවා කොටස් 12ක් තියෙනවා. තේජෝ ධාතු කොටස් තියෙනවා 4ක්. වායෝ ධාතු කොටස් තියෙනවා 6ක්. ඔක්කොම 42ක්. හැබැයි මේ 42ම ධාතු වශයෙන් බැලුවොත් ධාතු මනස්කාරයේ විදිහට අපිට මෙනෙහි කරන්න වෙන්නේ. ඒ ධාතු මනස්කාරය කියලා කොටසක් තියෙනවා. ඒක ධාතු විදිහටයි මේක බලන්න ඕනේ. ඒ කියන්නේ මේ ශරීරයේ තියෙන මේ කේස් දිහා බලන්න ඕනේ ධාතු විදිහට. මේක පඨවි ධාතුව. ඒක මේ පොළොවට පස් වෙනවා. ආපෝ ධාතුව. ඒක මේ පොළොවට දියර බවට පත් වෙනවා. මේ විදිහට මෙනෙහි කරන්නට ඕනේ. හැබැයි අපි මේ කායගතානුසතියේදී පිළිකුල් භාවනාවේදී පඨවි ධාතුව සහ ආපෝ ධාතුව කියන මේ කොටස් 32 පිළිබඳව තමයි මෙනෙහි කරන්නේ. ඒ මෙනෙහි කරන්නේ ඒක පිළිකුල් වල. පටික්කුල මනසිකාරය කියනවා. පිළිකුල් භාවනාවක් විදිහට අපිට මෙනෙහි කරන්න තියෙන්නේ. හොඳ ලස්සන උපමාවක් සඳහන් කරනවා. මේක සඳහන් වෙන්නේ දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයේ. සඳහන් වෙන්නේ තාමත් ලස්සන උපමාවක්. සේයතාවි භික්ඛවේ උබතෝ මුඛා පූතෝලි පූරා නානා විහිතස්ස ධඤ්ඤස්ස සේයතිදං.
සාලීනම් වීහීනම් මුග්ගානම් මාසානම් තිලානම් තණ්ඩුලානම් තමේනම් චක්කුමා පුරුෂෝ මුංචිත්වා පච්චවෙක්කේය ඉමේ සාලී ඉමේ වීහි ඉමේ මුග්ගා ඉමේ මාසා ඉමේ තිලා ඉමේ තණ්ඩුලාති ඒවමේව කෝ භික්කවේ භික්ඛු ඉමමේව කායං උත්තම් පාත්තලා අදෝකේ සමත්තකා තචපරියන්තං පූරං නානප්පකාරස් අසුචිනෝ පච්චවෙක්කති සය්‍යතිලා කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් නහාරු අට්ටි අට්ටිමිඤ්ඤා වක්කං හදයන් යකනං කිලෝමකං පියකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං ආදි වශයෙන් සඳහන් වෙනවා මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ මේ උදාහරණය මට මේ පින්නතුන් සඳහන් කරන්න උවමනා වුණේ ශේයතා භික්කවේ උබතෝ මුකා පූතෝලි පුරා දෙපැත්තෙන්ම කටවල් තියෙන හැබැයි බැඳලා තියෙන කටවල් දෙපැත්තෙන් බැඳලා තියෙන ඇතුලේ ධාන්‍ය පුරවපු පූතෝයි නානා විහිතස්ස ධඤ්ඤස්ස ධාන්‍ය වර්ග වලින් පිරුණ මල්ලක් තියෙනවා. ඒකේ තියෙනවා සෙය්‍යති ඉදන් මොන වගේ දේවල්ද තියෙන්නේ? සාලීනම් එල්හාල් තියෙනවා. වීහීනම් මාවී තියෙනවා. මුග්ගානම් මුං තියෙනවා. මාසානම් මෑ තියෙනවා. තිලානම් තල තියෙනවා. තණ්ඩුලානම් සහල් තියෙනවා. මේ තියෙන විවිධ විදිහට තියෙන මේ ධාන්‍ය තමේන චක්කුමා පුරුෂෝ මුංචිත්වා හොඳ ප්‍රඥාවන්ත මෙතන චක්කුමා කියලා කියන්නේ ප්‍රඥාවන්ත පුද්ගලයෙක් මේ ගැන හොඳට කල්පනා කරලා ඇස්සති පුරුෂයෙක් පච්චවෙක්කේය දැනගන්නවා ඉමේ සාලි මේ තියෙන්නේ එල්හා ඉමේ වේහි මේ මාවී තියෙන්නේ ඉමේ මුග්ගා මේ මුං තියෙන්නේ ඉමේ මාසා මේ මෑ තියෙන්නේ ඉමේ තිලා මේ තල තියෙන්නේ මේ තණ්ඩුලා මේ සහල් තියෙන්නේ ඒව මේව කෝපික්කේ මෙන්න මේ ආකාරයට අර මල්ලේ තියෙන ධාන්‍ය වෙන්වෙන් විදියට අඳුරගත්තා වගේ අපේ ශරීරයේ තියෙන මේ කොටස් ටිකක් වෙන්වෙන්ව අපි අඳුර ගන්නට ඕන මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ ශරීරයේ තියෙන පින්නතුනි කොටස් 32ක් කේසා කියන්නේ කෙස් මේ කෙස් පිහිටලා තියෙනවා සඳහන් කරනවා 2,50,00,000 මේ කෙස් මේ හිසේ පිහිටලා තියෙනවා 2,50,00,000 කෙස් මේ කෙස් කියලා කියන්නේ ස්වභාවයෙන්ම අපවිත්‍ර දෙයක් පිළිකුල් දෙයක් ඒ පිළිකුල කොච්චරද කියලා කියනවා නම් පින්නතුනි අපේ හිසේ තියෙනකන් අපිට ඒක පිළිකුලක් දැනෙන්නේ නැහැ හැබැයි මේ කෙස් හිසෙන් ගැලවිලා බලන්න තේ එකක හෝ කෑම පිඟානක හෝ තිබුණොත් අපි ඒකත් පැත්තකින් තියන ආහාරට ගන්නවද? නැහැ. අතිශය පිළිකුලක් දැනෙන්නේ. බලන්න ඒ තරමට අපවිත්‍රයි. පිළිකුල්. මේ ශරීරයේ තියෙන ලොම් පිළිකුල්. මේ නියපොතු තියෙනවා මේ ශරීරයේ අපේ අත්වල ඇඟිලි 10 සහ 20ෙම පාදයේ සහ පාදවල සහ අපේ පිළිකුල් අතිශය පිළිකුල් දේවල් මේවා අපි නියපොතු කපලා තියාගෙන පැත්තකින් තියලා කබඩ් එකේ පරිස්සම් කරගෙන මෙහෙම තියාගෙන ඉන්නේ නැහැ මේවා විසි කරනවා ඒ පිළිකුල නිසා දන්තා මේ අපේ මුඛයේ තියෙන මේ දත් අතිශය අපවිත්‍රයි බලන්න කියලා ගෑවිලා ඒ වගේම අපවිත්‍ර සමහර අයගේ දත් හෙලවෙනවා ගැලවෙනවා ඊළාට පණුවකා ඊළාට දත් කෑලි කැඩිලා සමහරුන්ට ඔය දත් කෑලිත් එක්කලා ආහාරත් එක්කලා කැවෙනවා ආහාරයට ගන්න කුසට යනවා මොනතරම් අපවිත්‍ර දෙයක්ද මේ ඊළඟ තතු හැම ලස්සනයි කියලා තියෙන මේ හැම පින්නතුනි මේ සම හොරි හැදෙනවා දද හැදෙනවා කුෂ්ඨ හැදෙනවා මේ සමට තුවාල හැදෙනවා වන වෙනවා දිරනවා මේ හැම මොන තරම් අපවිත්‍ර දේවල්ද පිළිකුල් දේවල්ද
ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙනවා මෙන්න මේ කියන කොටස් 32 පිළිබඳව හොඳට මෙනෙහි කරන්න. හොඳට සිහි කරන්න කියලා. හොඳට සිහි කරමින් භාවනා කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. පිළිකුල් වඩන්නට කියලා. අපි එහි පළවෙනි පියවර විදියට අපි මේ අසුභ භාවනාව අපි කාලයක් සති කීපයක් ප්‍රගුණ කරනවා මේ භාවනාව. ඒක නිසා අද මූලික පියවරක් විදියට පින්නතුනි අපි තාමත් කෙටියෙන් මේ භාවනාව සිද්ධ කරන්න දැන් සූදානම් වෙන්නට ඕනේ. ඔබ බොහොම සංසුන් ඉරියව්වෙන් වාඩි වෙලා පහසු ඉරියව්වකට ඔබ පැමිණිලා ඔබ වාඩි වෙන්න. වාඩි වෙලා කය ඍජුව තබාගෙන අපි භාවනාවට සූදානම් වෙනවා. සුළු මොහොතක් අපි කෙටි වේලාවක් මේ භාවනාව සිදු කරනවා. පළවෙනි දවසේ නිසා කෙටි වේලාවක් අපි මේ භාවනාව සිදු කරනවා. පිළිකුල් භාවනාව හොඳට මෙනෙහි කරගන්න තමන්ගේ කය කෙරෙහි හොඳට මෙනෙහි කරගෙන මම මේ කියවන මේ පාඩේ හොඳට මෙනෙහි කරන්න භාවනාවෙන් හොඳට මෙනෙහි කරන්න. හොඳයි එහෙනම් පින්නතුනි සාදු සාදු සාදු. හොඳයි දැන් ඔබේ දැස් පියාගෙන භාවනා ඉරියව්වෙන් වාඩි වෙලා ප්‍රථමයෙන්ම ඔබේ කේසාන්තයේ සිට පාදාන්තයේ දෙක හොඳට තමන්ගේ ශරීරය දිහා බලන්න. හොඳට මෙනෙහි කරන්න සිතින්. ඔබේ කයටම සිහිය පවත්වාගෙන හොඳට කය ගැන මෙනෙහි කරන්න. හොඳට බලන්න තමන්ගේ ශරීරය. නැවතත් පාදාන්තයේ සිට කේශාන්තයේ දක්වාම බලන්න. හොඳට අපේ නම් මෙනෙහි කරමු දැන්. ප්‍රථමයෙන්ම අපි මේ ශරීරය දිහා ටිකක් බලලා ඉමු. මගේ ශරීරයේ හිසේ කෙස් තිබෙනවා. ඊට පහළින් ඇසිබැම තියෙනවා. ඊළඟට ඇස් දෙක, නාසය, මුඛය, කම්පෙටි, නිකට, බෙල්ල, ඒ වගේම උරපත්. හොඳට මෙනෙහි කරන්න. වම් උරපත්තට ඇමිනලා තිබෙනවා වම් අත. මේ වම් අත දිගේ හොඳට මෙනෙහි කරගෙන යන්න. බාහුව තිබෙනවා වැලමිට, අත, මණිකටුව, පිටියල්ල, අල්ල, ඇඟිලි. ඊළඟට දකුණු බාහුවට ඇමිනලා තිබෙනවා දකුණු අත, බාහුව, වැලමිට, අත, මණිකටුව, අල්ල, පිටියල්ල, ඇඟිලි. හොඳට මෙනෙහි කරන්න. හොඳට බලන්න තමන්ගේ ශරීරය. ඊළඟට පපුව පිහිටලා තිබෙනවා. උදරය, ඒ වගේම උකුලට හයි වෙලා තිබෙනවා. පාද දෙක වම් පාදයේ දිගේ හොඳට බලාගෙන යන්න. වම් උකුල් ඇටයට ඇමිනලා තිබෙනවා වම් පාදයේ. කලව, දන හිස, කෙන්ඩ, මණිකටුව, යටිපතුල, උඩුපතුල, ඇඟිලි.
දකුණු කකුලත් හොඳට මෙනෙහි කරගෙන යන්න. කෙන්ඩ දන හිස වෙනි කටුව යටිපතුල පිටිපතුල ඇඟිලි දැන් නැවතත් එහෙම බලාගෙන මෙනෙහි කරගෙන කේසාන්තිය දක්වා යන්න. හොඳයි දැන් අපි පිළිකුල් භාවනාව මොහොතක් වැඩිමටයි සූදානම් වෙන්නේ. මම මේ කියන පාට හොඳට මෙනෙහි කරමින් සිතින් මෙනෙහි කරමින් දකින්න. කේසා 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 මගේ හිසේ කෙස් පිහිටලා තිබෙනවා. මේ පිහිටලා තිබෙන කෙස් ටික කාලයක් යනකොට කැඩෙනවා. ඒ වගේම දිරනවා, සුදු වෙනවා, අපවිත්‍ර වෙනවා. මම මේ හිස සෝදන්න නැතුව සිටියොත් මේ මගේ කොණ්ඩයෙන් කෙස් වලින් දුගඳ හමනවා. අතිශයින්ම පිළිකුල්. මගේ මේ කෙස් අතිශයින්ම පිළිකුල්. මේ කෙස් ආහාර පිඟානක තිබුණොත් අපිට අතිශය පිළිකුල් දැනෙනවා. මේ කෙස් අතිශය පිළිකුල්. කේසා 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 පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි. මගේ ශරීරයේ ලොම් පිහිටලා තිබෙනවා. මුළු ශරීරේ පුරාම 90,000ක් ලොම් පිහිටලා තිබෙනවා. මේ ලොම් එකින් එක පිහිටලා තිබෙනවා. මේ ලොම් අතිශය පිළිකුල්. අතිශය පිළිකුල්. කෙස් තරමට මේ ලොම් පිළිකුල්. මේ ලොම් දිරනවා, පැහෙනවා, අපවිත්‍ර වෙනවා, දුගඳ හමනවා, දහඩිය දානවා. ලෝම පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි. අත්වලත් පාදවලත් නියපොතු පිහිටලා තිබෙනවා. අපි මේ නියපොතු ලස්සන කරගෙන, පාට කරගෙන, හැඩ කරගෙන තියාගන්නට උත්සාහ කරනවා. නමුත් මේ නියපොතු අතිශය පිළිකුල්. මේ ඉවත් කරන නියපොතු ශරීරයේම කොටසක්. දිරන ඇට කැබිලිටි මේ නියපොතු විදියට විසි කරනවා. මේ කවදාවත් අපි ඉවත් කරලා ළඟ තියාගන්නේ නැහැ. පරිස්සම් කරලා තියාගන්නේ නැහැ. නියපොතු අයින් කරලා අපි නොපෙනෙන ඈතකට විසි කරලා දානවා. ඒ අතිශය පිළිකුල් නිසා
අතිශය පිළිකුල් නිසා නකා මගේ මේ ශරීරයේ ඇඟිලිවල තිබෙන නියපොතු පිළිකුලයි මගේ කටේ දත් පිහිටලා තිබෙනවා. මේ දත් දිවෙන් ස්පර්ශ කිරීමට හැකියාව තිබෙනවා. මේ මුඛේ පිහිටලා තිබෙන මේ දත් පිළිකුලක් ලෙස දැනෙන්නේ නැහැ. ඒ පිළිකුලක් ලෙස දැනෙන්නේ නැත්තේ ආත්ම දෘෂ්ටියෙන් බැඳිලා නිසා, සංඥා විපල්ලාසයට අවිලා තිබෙන නිසා. මේ දත් දිරනවා, පණු කනවා, සෙලවෙනවා, කෑලි කැඩෙනවා, විනාශ ස්වභාවයට යනවා. එවැගේ මේ දත් ගැලවුණු දතක් අතට අරගෙන කවදාවත් අපිට නැවත මේක කටට දාගන්නට බෑ. ඒ තරම් අපවිත්‍රයි, ඒ තරමට පිළිකුලයි මේ කටේ දත්. අතිශය පිළිකුලයි. මේ දත් ටික රැක ගන්නට විවිධ දේවල් සිද්ධ කරනවා, විවිධ දේවල් ආලේප කරනවා මේ දත් ටික රැක ගන්නට. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි සියල්ලම අනිත්‍ය ස්වභාවයට යනවා. මගේ මේ දත් ටිකටත් මේ ස්වභාවය වෙනමට බපත් වෙනවා. දන්තා මගේ මේ මුඛේ තිබෙන දත් පිළිකුලයි. මගේ මේ ශරීරයේ පුරාම හම පිහිටලා තිබෙනවා. ශරීරයේ අභ්‍යන්තරයේ සියලුම ඉන්ද්‍රියන් වසාගෙන ආරක්ෂාවට පිහිටලා තිබෙන මේ සම පිටතින් පිහිටලා තිබෙනවා. මේ හම මම මේ හම අපවිත්‍ර වෙනවා, දුගඳ හමනවා. දින කීපයක් අපිට පවිත්‍ර කරන්නට නහවන්නට බැරුව ගියොත් දුගඳ හමනවා, අපවිත්‍ර වෙනවා, ගෑවෙනවා, දුහුවිලි වදිනවා, ගඳ ගහනවා. මේ හම තුවාල වෙනවා. ඒ වගේම නොයෙකුත් දත කුෂ්ඨ හැදෙනවා, වන වෙනවා. මේ හමට නොයෙක් පීඩා ඇති වෙනවා. මේ හම අතිශය පිළිකුල් දෙයක්. තච්චු මගේ මේ පිහිටලා තිබෙන හම පිළිකුලයි. නැවතත් අපි විමසලා බලමු. මගේ මේ හම අසාරයි. මගේ මේ හම පිළිකුලයි.
පිළිකුලයි පිළිකුලයි මේ හැමදාම මේ විදියට තියාගන්නට බෑ. මේ හැම දිරනවා. මේ හැමට ලෙඩ හැදෙනවා. දද කුෂ්ඨ හැදෙනවා. ඒ වගේම අපවිත්‍ර වෙනවා. නිතර පිරිසිදු කරගත යුතුයි. මේ හැම රැලි වැටෙනවා. මේ කිසි දවසක අපිට නවත්ව ගන්නට බෑ. ඒක නිසා මගේ මේ හැම පිළිකුලයි 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 ශරීරයේ හංකෑලි ගැලවිලා එනවා. මේ හංකෑලි මගේ ආත්මයයි කියලා අපි තියාගන්නේ නැහැ. පරිස්සම් කරගන්නේ නැහැ. කිසි කෙනෙක් මිලට මුදලට ගන්නෙ නැහැ. ඒ තරමට අපවිත්‍රයි පිළිකුලයි. මගේ මේ හැම පිළිකුලයි 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 පිළිකුලයි. මගේ කටේ තිබෙන මේ දත් 32ක් පිටලා තිබෙනවා. සමහර විට මේ දත් ගැලවිලා, සමහර විට මේ දත් ගලවලා, සමහර විට මේ දත් පුරවලා, සමහර විට මේ දත් අපි දාගෙන තිබෙනවා. මේ දත්වල ස්වභාවය පිළිකුල් සහගතයි. කෙල ගෑවෙනවා, සෙම ගෑවෙනවා. අපවිත්‍ර දේවල් වලින් ගහණය වෙලා තිබෙන්නේ. දිනපතා දවසට 2-3 විටක් පිරිසිදු කළ යුතුයි. දින කීපයක් මේ දත් පිරිසිදු නොකර හිටියොත් ගඳ ගහනවා, අපවිත්‍ර වෙනවා, අන් අයට පිළිකුල දැනෙනවා, තමන්ට පිළිකුල දැනෙනවා. මගේ මේ දත් පිළිකුලයි 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 පිළිකුලයි. අත්පාවල පිහිටලා තිබෙන මේ නියපොතු මේවා ටිකෙන් ටික වැඩෙනවා. ශරීරයේ අභ්‍යන්තරයේ තිබෙන අස්ථි එළියට එවිලා දිරලා යම් වෙනවා. අපි සඳහන් කරනවා නියපොතු කියලා. මේ නියපොතු සමහර විට පාට කරගෙන, හැඩ කරගෙන, ලස්සන කරගෙන තියාගන්නට අපි උත්සාහ කරනවා. නමුත් මේ නියපොතු නොයෙක් ලෙඩ හැදෙනවා, කුහර හැදෙනවා, සැරව ගලනවා. මේ නියපොතු කවදාවත් අපි අයින් කරන නියපොතු පරිස්සමට තියාගන්නේ නැහැ. අපි දන්නවා මේ නියපොතු අතිශය පිළිකුල් කියලා. මේ නියපොතු පිළිකුලයි 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 පිළිකුලයි. මගේ ශරීරයේ පුරාවටම තිබෙනවා ලෝම. මේ ලෝම එකින් එක පිළිවෙලකට පිහිටලා තිබෙන්නේ. මේ ශරීරයේ ලෝම දහඩිය සමග මුසු වෙනවා, දුහුවිලි සමග මුසු වෙනවා, අපවිත්‍ර වෙනවා, කැත වෙනවා. මේ ශරීරයේ ලෝම එකින් එක සුදු වෙන්නට පටන් ගන්නවා. සුදු වෙන්නට පටන් ගන්න මේ ලෝම සමහර විට කෙනෙක් ගලවලා ඉවත් කරනවා. සුදු වෙන්නට දෙන්නේ නැතුව නොයේ පාට ගන්නවා, කළු පාට,
නොඑක් විදිහට වර්ණවත් කරලා රැක ගන්නට බලනවා. ඒ වගේම ඒවා ගැලවිලා යනවා. මේ මගේ ශරීරයේ තිබෙන ලොම් පිළිකුලයි 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 මගේ හිසේ පිටලා තිබෙන කේස් මේ කෙස් වැටිය හිසේ පිටලා තිබෙන්නේ හැමදාම නාලා කෙස් වැටිය සෝදනවා. බැරි වෙලාවක් මට දින කීපයක් හෝ කෙස් වැටිය සෝද ගන්නට නාගන්නට බැරුව ගියොත් දුගඳ හමනවා, අපවිත්‍ර වෙනවා. මේ කෙස් වලට නොයෙක් ලෙඩ හැදෙනවා. මේ කෙස් අස්සේ උකුණන් වැනි සතුන් සිටිනවා. ඒ සතුන් ජීවත් වෙන්නේ මල මුත්‍ර පහ කරන්නේ ඒ වගේ මැරුණාම කුණු වෙලා යන්නේ මේ කෙස් වැටි අස්සෙමයි. මේ කෙස් පිළිකුලයි 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 පිළිකුලයි. හොඳට මෙනෙහි කරන්න මේ කාරණා පහ. තමන්ගේ කෙස්, ලෝම, නිය, දත්, වගේම හම, නැවතත් ආපස්සට හම, වගේම දත්, වගේම නියපොතු, වගේම ලෝම, කෙස්, කේසා, ලෝම, නඛා, දන්තා, තචු, තචු, දන්තා, නඛා, ලෝම, කේසා. හොඳට මෙනෙහි කරන්න භාවනාවෙන් මේවා පිළිකුල් වශයෙන් හොඳයි පින්නතුනි. නම් කය සැහැල්ලු කරගන්න ඉස්සෙල්ලාම කය සැහැල්ලු කරගෙන භාවනාව ආසන කරන්නට යන්නේ. කය සැහැල්ලු කරගෙන දැස් ඔහොම පියාගෙන ඉන්න. කය සැහැල්ලු කරගෙන හොඳ හුස්මක් අරගෙන කය සැහැල්ලු කරගන්න උස්ම පිට කරගෙන හිමීට දැස් ඉවර කරගන්න. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, අද පළවෙනි දවසේ නිසා කුණප කොටස් 32ක් පිළිබඳව අපි සාකච්ඡා කරන්නට තිබෙනවා.
අපි පළවෙනි දවසේ නිසා කොටස් 5ක් පිළිබඳව සාකච්ඡා කළේ භාවනා කළේ. අපිට පේන කොටස් 5ක්. කේසා කෙස්, ලෝමා ලොම්, නකා නියපොතු, දන්ත දත්, තටු හම. මේ කියන කොටස් 5 අනුලෝම ප්‍රතිලෝම විදිහට අපි මෙනෙහි කළා. භාවනා කළා මොකක්ද? භාවනා කලේ පිළිකුල් වශයෙන්. ඒතර මේවා අතිශයින්ම පිළිකුල්. ඒ පිළිකුල අපි ප්‍රඥාවෙන් නුවණින් දැක ගන්නට ඕනේ. ඒ ප්‍රඥාවෙන් නුවණින් දැක ගන්න තමයි අපි මේ භාවනා කළේ. ඒක නිසා අපි ඊළඟ සතියේත් අපි කතා කරන ඊළඟ සතියේකත් මේ භාවනා වැඩසටහනේදී තව ටිකක් ගැඹුරින් අපි මේ භාවනාව සිද්ධ කරනවා. දැන් ඔබට පුළුවන් මේ අවස්ථාවේදී මේ භාවනා වැඩසටහන තුළින් මේ පිළිකුල් භාවනාව පිළිබඳව අද මේ සිදු කරපු මේ භාවනාව පිළිබඳව යම් කිසි ගැටලුවක් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඔබට ඒ ගැන කතා කරන්න පුළුවන්, අපිට සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි, ඒකට දැන් අපි අවස්ථාව සලසලා දෙනවා. සාකච්ඡා කරන්නේ අදාළව. හොඳයි පින්නතුනි, ඒ ප්‍රශ්න යොමු කරන තුරු නැවතත් අපි මේ භාවනා පිළිබඳව මේ සාකච්ඡා කරනවා. එතකොට මේ පිළිකුල් භාවනාව අපිට පුළුවන් මේ පිළිකුල් භාවනාව සිද්ධ කරන්න
අපේ මේ ශරීරයේ තියෙන මේ කුණප කොටස් 32. ඒ කියන්නේ මේ ශරීරයේ තියෙන කුණු කොටස් 32ක්. ඒ කියන්නේ අපවිත්‍ර අසුචි ගොඩවල් 32ක් කිව්වොත් හරියි. අසුචි අපවිත්‍ර කොටස් 32ක් මේ ශරීරයේ තියෙන්නේ. මේ කොටස් 32 පඨවි ධාතු සහ ආපෝ ධාතු විදිහට තමයි තියෙන්නේ. පඨවි කොටස් 20ක් තියෙනවා, ආපෝ කොටස් තියෙනවා 12ක් තියෙනවා. මේ පඨවි සහ ආපෝ වශයෙන් සැදිලා තියෙන මේ කොටස් පින්නතුනි මේවා දිරනවා. මේවා විනාශ වෙනවා. මේවා විනාශ වෙනකොට දිරනකොට පිළිකුලක් දැනෙනවා. දැන් ටිකක් කල්පනා කරලා බලන්න. දැන් පනාවක් අරගෙන අපි කොණ්ඩේ පීරනවා. ඔය ඇත්ත කොණ්ඩේ පීරලා මේ පනාවට එනවා කොණ්ඩ ගස්. මේවා අපි එකතු කරලා මේවා පරිස්සම් කරලා තියාගන්නේ නැහැ. ඒ වගේම මේවා ඉල්ලගෙන ඉන්න කෙනෙකුත් නැහැ. අනේ කෙස් ටිකක් දෙන්න. අයින් කරපු කෙස් තියෙනවා නම් ඒවා විකුණනවද දෙනවද? කවදාවත් කිසි කෙනෙක් ඉල්ලන්නේ නැහැ. ඇයි? පිළිකුල්. අඩු ගානේ අපිවත් තියාගන්නවද නැහැ. අපිවත් තියාගන්නේ නැහැ. ඒවා අපි නොපෙනෙන ඈතකට විසි කරනවා. බලන්න මොනතරම් පිළිකුල්ද මේ. දැන් මම කලින් සඳහන් කළානේ බැරි වෙලාවක් දැන් ওই කෑම උයනකොට ওই කෙස් ගහක් එහෙම කෑමේක තිබිලා අපිට අහු වුණොත් අපි ඒකත් අර ව්‍යංජන වගේ පැත්තකින් තියාන අපි ආහාරට ගන්නෑ. සමහර විට සමහර කෙනෙක් එතනින් එහා ආහාරට ගන්නෙත් නැහැ. සමහරට තමන්ගේම කෙස් පිළිකුල්. මේක හිසේ තියෙනකොට පිළිකුලක් නැහැ. හැබැයි හිසෙන් ගැලවිලා එනකොට ඒක පිළිකුලක් දැනෙනවා. ඔන්න බලන්න. මේකට තමයි කියන්නේ සංඥා විපල්ලාසය. අපේ හිසේ තියෙනකන් ආත්ම දෘෂ්ටියෙන් බැඳිලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේක තේරෙන්නේ නැහැ. මේක මේ අනිත්‍යයක්, මේක අසුබයි, මේක පිළිකුල් කියලා අපිට දැනෙන්නේ නැහැ. හැබැයි මේක අපිට දැනෙන්න ගන්නේ මේකෙන් ඉවත් වෙච්ච ගමන්මයි. ඉවත් වුණ මොහොතේ ඉඳලා දැනෙන්න ගන්නවා. මම තව උදාහරණයක් කියන්නම්කෝ. අපේ කටේ මේ මුඛේ තියෙන දත් 32ක් පිටලා තියෙනවා. ගණන් කරන්න යන්න එපා. සමහර විට මේව ගලවලත් ඇතිනේ. 32ක්ම නැතුව ඇති අපේ මුඛේ. මේ පිටලා තිබුණ මේ දත් දැන් බලන්න මේ ඔය දිවෙන් ස්පර්ශ කරන්න පුළුවන්. ඔය ඊළඟට කිසි පිළිකුලක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ ගැලවුණ දතක් ඒ ගැලවුණ දත ගලවපු දත අපිට අතට අරගෙන බලලා නැවත ආයෙ කටට දාගන්න කියලා කෙනෙක් කිව්වොත් අපිට ඒක කරන්න දෙයක් පුළුවන්ද? බෑ. කොහොම නෙමේ මොනවා දුක් දෙනවා කිව්වත් ඒක නම් කරන්න. ඒ තරම් අතිශය පිළිකුල්. දැන් ඔය ඇත්තට මතක ඇති සමාහයට පුංචි කාලේ දතක් වැටුනහම අපි ඒක අරගෙන ඈතට විසි කරනවා. ලේනෝ මේ දත අරගෙන තව කිරි දතක් දියෝ කියලා ඉස්සර ඔය ගම්වල තියෙනවා පුංචි කාලේ. එහෙම සිද්ධ කරන්නට ඇති. හැබැයි ඒක විසි කරන්නේ මොකද? ඒක තියාගන්න තිබ්බනේ අපිට පරිස්සම් කරලා. මොකද තමන්ගේනේ. නෑ ඒක පිළිකුල්. පිළිකුල් නිසා තමයි ඒක විසි කරන්නේ. ඉවත් කරන්නේ, අයින් කරන්නේ. අතිශය පිළිකුල්. හැබැයි මුකේ තියෙනකන් ඒක හොඳයි. ඔන්න බලන්න. ඒක නිසා මේ ශරීරයේ තියෙන මේ කුණප කොටාස 32ම අතිශය පිළිකුල්. පිළිකුල් කොටස් 32ක් තියෙන්නේ. මේක හරියට අසුචි එහෙම නැත්නම් අපවිත්‍ර අසුචි පුරවපු කලයක් වගේ. හැබැයි කලේ වටේට කලිනින් ඒක පේන්නේ නැහැ. හැබැයි ඇතුලේ තියෙන්නේ මොනවද? ඇතුලේ තියෙන්නේ අසුචි. අපවිත්‍ර දේවල්. ඒවා ගලවලා බැලුවහම තමයි තේරෙන්නේ ඇතුලේ ගන්න දෙයක් තියෙනවද කියලා. කිසි දෙයක් නැහැ. මල්ල ගැට ගහලා තියෙනවා. හැබැයි සමහරු බල යනවා මේකේ වටිනා දේවල් තියෙනවද? සමහරට වටිනා දේවල් රන් රිදී මුතු මැණික් ඇති මේක ඇතුලේ. මේකේ මැණිකුත් ඇති. රත්තරන් කාසිත් ඇති මේක ඇතුලේ. කියලා සමහරු හිත යනවා. හැබැයි ප්‍රඥාවන්ත පුද්ගලයෙක් කල්පනා කරන සමහරු ඔබලා බලනවා මේක මොනවද දන්නේ නැහැ තියෙන්නේ කියලා. ඒ මල්ලේ පොට්ටනියක් හම්බුණා අපි එහෙම නිකන් සමහරලාට බල යනවා හිතනවා මේවා මොනවද තියෙනවද දන්නේ නැහැ. වටිනා දෙයක් තියෙනවද දන්නේ නැහැ. ප්‍රඥාවන්ත කෙනෙක් බලනවා මොනවද මේකේ තියෙන්නේ කියලා කට ලෙහලා බලනවා. බලනකොට මොනවද තියෙන්නේ?
ඇදලා බලනවා මේ අහවල් දේ කියලා හොඳට දැනගන්නවා නුවණින් මේකේ ගන්න දෙයක් නැහැ. වටිනා දෙයක් නැහැ කියලා දැනගන්නවා. මේ ශරීරයේ දිහත් බලන්න ඕනේ එහෙම. මේ ශරීරයේ දිහා නුවණින් මෙනෙහි කරලා බලනකොට මේකේ ගන්න දෙයක් තියෙනවද? ගන්න දෙයක් නැහැ. ගත යුතු දෙයක්වත් නැහැ. ගත හැකි දෙයක්වත් නැහැ. මේ ශරීරය ගත යුතු දෙයක්වත් නැහැ. ගත හැකි දෙයක්වත් නැහැ. ඉතින් මේ අසුචි ගොඩවල් 32 අපි අරගෙන එහාට යනවා මෙහාට යනවා. අහට යනවා මෙහාට යනවා. නාවනවා, කවනවා, පොවනවා, තියනවා, නිදි කරනවා, සෝදනවා, ක්‍රීම් ගන්නවා, ඊළාට ලස්සන කරගන්නවා, නොඑක් විදියට හැඩ කරගන්නවා, නැවත ආයෙ තියනවා, සෝදනවා. මේ කුණු ගොඩවල් 32ක්. මේ කුණු ගොඩවල් 32 මේක පිළිකුල් ලෙසයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ. මේක පිළිකුල් දෙයක්. දිරනවා. විනාශ වෙනවා. බලන්න මේ ශරීරයේ තියෙන ලක්ෂණය. දැන් බලන්න හමට දැන් බලන්න තුවාලයක් හැදුනහම මේ හමට මොකද වෙන්නේ? කුණු වෙනවා. සමහරව දැකලා ඇති මේ තුවාල වලින් පණුව පවා එනවා. කුණු වෙලා අපවිත්‍ර වෙලා සැරව ගන්නවා. ඕජස් ගලනවා. මේ හැමෙන්. ඉතින් මේ ඇතුලේ අභ්‍යන්තරයේ තියෙන්නේ යහපත් දෙයක්ද නැහැ අයහපත් දෙයක්. පිළිකුල් දෙයක්. අතිශය පිළිකුල්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නේ මේක පිළිකුලක් විදිහට දකින්න. මේ කුණප කොටස් පිළිකුලක් ලෙසම දකින්න කියලා. මේක සඳහන් වෙන්නේ මේ අපි මේ වඩන්නට යෙදුනේ මේ ප්‍රගුණ කරන්නට යෙදුනේ සතිපට්ඨානය. සතිපට්ඨානයේ කායානුපස්සනාව එක කොටසක් තමයි අපි මේ භාවනා කරන්නේ. ටිකක් ගැඹුරුයි ඒක නිසා. කායානුපස්සනාව කය ගැන බලන්න ඕනේ. කයේ තියෙන අසුබ ගැනයි අපි මේ දකින්නේ. මෙනෙහි කරන්නේ. මොනොත් ගැටලු තියෙනවද ධර්ම ගැටලු මේ සම්බන්ධව? එහෙමයි වෙනවනේ ප්‍රශ්නයක් යොමුලා තියෙනවා. කායගත සති භාවනාව නිවනට යොමුන්නේ කෙසේද? හරියටම හරි හොඳ වටිනා ප්‍රශ්නයක්. ඔය මේ ප්‍රශ්න ගැන මම සාකච්ඡා කරන්න තව ඉස්සරහටයි හිතාගෙන හිටියේ. මේ ප්‍රශ්න යොමු කරපු නිසා ඒ ගැන සාකච්ඡා කරන ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මේ කායගත සතිය පිළිකුල් භාවනාව කොහොමද නිවනට එහෙම නැත්නම් අපි කියමුකෝ මේක විදර්ශනාවට යොමු වෙන්නේ කොහොමද කියලා. විදර්ශනාවට යොමු වෙන්නේ කොහොමද? දැන් මේ කායානුපස්සනාවෙන් එහෙම නැත්නම් පිළිකුල් භාවනාවෙන් අපිට පළවෙනි ධානය විතරයි ලබන්න පුළුවන්. ඒ කියන්නේ සමත භාවනාවෙන් සිදු කරන පළවෙනි ධානයේ විතක් විචාර පීසුක ඒකාග්‍රසාරත්වයේ පඨම ධානයේ විතරයි ලැබෙන්නේ. එතකොට අපි හිතමු කේසා කියලා මෙනෙහි කරලා කෙස් ගැන මෙනෙහි කරලා ඒ ගැන හොඳට මෙනෙහි කරලා මේක පිළිකුලක් විදිහට වඩනවා. එතකොට මේ පුද්ගලයාට දීර්ඝව වඩනකොට ධානයකට එනවා. ඒ ධානයකට ආපුවම එතන එක ධානයක්. හැබැයි 32කටම ධාන 32ක් ලබන්න පුළුවන්. ඒකිනේ පළවෙනි ධානය ලබා ගන්න තමයි අමාරු. ඒක පළවෙනි ධානය ලැබුණට පස්සේ අනිත් ටික යනවා කියන්නක එච්චර අමාරු නෑ කියනවා. ඊළඟට මේ ශරීරයේ දැන් කොහොමද මේක නිවන්ට යොමු වෙන්නේ කියලානේ. මේක තමයි නිවීමේ මඟ. දැන් ලබන සතියේට මම කතා කරන්න හිටියේ මේ ගැන. මම ඒක නිසා මේ ප්‍රශ්නේ අහපු නිසා මේ අද මම ඒක ගැන සඳහන් කරනවා. ඔය කායගතානුසතිය කොටස් දෙකක් අසුභ භාවනාවේ කොටස් දෙකක් තියෙනවා. ප්‍රධාන කොටස් දෙක. එකක් තමයි අවිඥාන සුභ නිමං, සවිඥාන සුභ නිමං. කායං අසුභතෝපස්සං අසුභං භාවේ සති. කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි සවිඥාන අසුභය. සවිඥාන අසුභය කියන්නේ විඥානයේ සහිත. ඒ කියන්නේ ජීවත් වෙලා ඉන්නකොට අපිට මෙනෙහි කරන්න තියෙන අසුභයක් තියෙනවා. ඒ තමයි කොටස් දෙකක්.
දැන් ජීවත් වෙලා ඉන්නකොට මේවා මෙනෙහි කරන්න ඕන. අපේ ශරීරයේ තියෙන කොටස් 32. ඒකට කියනවා සවිඥාන අසුභය කියලා. ඊළඟට අවිඥාන අසුභය කියලා තියෙනවා. ඒකත් මේ භාවනාව ප්‍රගුණ කරලා තමයි ටිකක් ප්‍රගුණ කරන්නේ. අවිඥාන අසුභය කියන්නේ මරණයට පස්සේ. ඒ කියන්නේ පින්නතුනි දස අසුභය. අහල තියෙන උද්දුමාතක මරණයට පස්සේ ඉදිමිච්ච මුත ශරීර ඊළාට විනීලක නිල් පාට වුණ විපුබ්බක මේ ගැන මම ඉස්සරහට සාකච්ඡා කරන්නම් දීර්ඝ සතිවල මේ කියන දස අසුභය මේ අසුභ 10 පිළිබඳව දකිනවා. ඒ දැක්ක කියන්නේ මේ ශරීරයේ පිළිබඳව ශරීරයේ පිළිකුල පිළිබඳව ඒක විඥාණයෙන්ම මේක පිළිකුල අවබෝධ කරගන්නවා. එතකොට මේ ශරීරයේ හොඳට බලනවා විමසලා කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් නහාරු ඉස්සරහට බලමුකෝ මේ ඇතුලේ තියෙන කොටස් කොහොමද කියලා වටින දේවල් තියෙනවද කියලා. ඒවා බලනකොට ඔබට තේරෙයි අපිට වැටහෙන්න ගන්නවා අවබෝධ වෙන්න ගන්නවා මේකේ ගත හැකි දෙයක්ුත් නැහැ ගත යුතු දෙයක්ුත් නැහැ මේ ශරීරය. ගත හැකි දෙයක්ුත් නැහැ ගත යුතු දෙයක්ුත් නැහැ මේක ඇතුලේ. එහෙනම් ඒ පුද්ගලයා මේ කයට සක්කාය දිට්ඨිය ඇති කර ගන්නවද? ඒ පුද්ගලයා මේ කයට සක්කාය දිට්ඨිය ඇති කර ගන්නවද නැහැ? ඉතින් මේ කුණු ගොඩවල් එහෙම නැත්නම් අසූචි ගොඩවල් 32ක් බදා ගනීද දැනග හොඳට මේක අවබෝධ කරගත්තට පස්සේ මේක අසූචි කියලා මේක අපවිත්‍ර කියලා පිළිකුල් කියලා දැනගත්තට පස්සේ මේක ආයෙ බදා ගනීද? මේක ආයෙ බදා ගන්න නැහැ. මේකට මොකද කරන්නේ? පයින් ගහනවා. ජරා ගොඩක් කියලා. මේකෙන් මිදෙන්නේ කවද්ද කියලා බල ඉන්න. ඔන්න බලන්න. එතකොට ආන්ගේ අසුබයම තමයි විදර්ශනාවට යොමු කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ කියන්නේ විදර්ශනාවට යොමු වුණා කියන්නේ මේ ශරීරයේ මේ පිළිකුල් භාවනාව කරලා ඒකම විදර්ශනාවට යොමු කරන්න හරි ලේසියි කියනවා. කොහොමද ඒක? ඔක සඳහන් වෙනවා පිළිකුල් භාවනාව කරපු යෝගාවචරයේ ඒ කියන්නේ ප්‍රවිද්දෙක්කෝ ගිහියෙක් මේක හොඳට දියුණු කරපු කෙනෙක් මේ පිළිකුල් භාවනාව දියුණු කරපු කෙනෙක් සඳහන් කරනවා රහතන් වහන්සේ කෙනෙක් හා සමානයි කියනවා. ඔන්න බලන්න. රහතන් වහන්සේ කෙනෙක් හා සමානයි කියන්නේ ඇයි? රහත් වෙලා නැහැ. හැබැයි රහතන් වහන්සේ කෙනෙක් හා සමානයි කියන බුද්ධ දේශනාවේ මේ තියෙන්නේ. එහෙම සඳහන් කළේ ඔහු ආයි මුලා වෙන්නේ නැහැ. ආයත මුලා වෙන්නේ නැහැ. රූපයක් දකින්නකොට ඒ රූපේ දකින්නේ අසුභ විදියට. ආයි මුලා වෙන්නේ නැහැ. හොඳ සිහියෙන් තමයි කටයුතු කරන්නේ. කය ගැන සිහියෙන් කටයුතු කරන්නේ. ඒ කියන්නේ කයේ තියෙන සක්කාය දිට්ඨිය ගැලවිලා ගිහිල්ලා කියන එකනේ. බොහෝ දුරට තුනි වෙලා එහෙම නැත්නම් ගැලවිලා ගිහිල්ලා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය ගැලවිලා යනවා කියන්නේ කොහෙද? ඒ පුද්ගලයා පළවෙනි ආර්ය මාර්ගයේ සෝතාපන්න භාවයටපත් වෙලා. ඉතින් මේ ශරීරය ගැන පිළිකුල් ලෙස බලනකොට මේ ශරීරයේ තියෙන පිළිකුල් භවම තමයි අපිට යොමු වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ත්‍රිලක්ෂණයෙන් මෙනෙහි කරනවා මේක ත්‍රිලක්ෂණයෙන් මෙනෙහි කරනකොට මේක ප්‍රඥාව බවට පත් වෙනවා. ප්‍රඥාවෙන් දකින්න ගන්නවා. කොහොමද? ධාතු මනස්කාර විදියට මේ කොටස් 32ක් අපි දැක්කේ මේ ශරීරයේ තියෙන කොටස් 32ක් විදියට මේ ශරීරය දකින්නේ අපි පිළිකුල්. ඊළාට මේක අපි දකිනවා මේක පිළිකුලක් තමයි. හැබැයි මේක තවත් ටිකක් ගැඹුරින් බලනකොට මේක ධාතු විදියට බලන්න ගන්නවා. ධාතු කොටස් විදියට. ඒතර මේක හැදිලා තියෙන ධාතු. මම උදාහරණයක් කියන්නම් ඒකට. දැන් සඳහන් වෙන එක තැනක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිණ්ඩපාත වැඩියා. පිණ්ඩපාත වඩනකොට එක ලාදුරු හැදුණු රෝගියෙක් උන්වහන්සේට දානේ පූජා කළා. ලාදුරු හැදුණු කෙනෙක්. ලාදුරු හැදුනහම මේ ඇඟිලි පුරුක් වලින් ගැලවිලා වැටෙන කුණු වෙලා. උන්වහන්සේ දානේ වළඳන්න බලනකොට ඇඟිල්ලකුත් කුණු වෙලා වැටිලා. දැන් අපි එහෙමනම් මොන මහානකන්ද කියලා අපි නම් එනවනේ. හරි අපවිත්‍රනේ, පිළිකුල්නේ. උන්වහන්සේ අර ඒ ඇඟිල්ල එහෙමම පැත්තකින් තියලා උන්වහන්සේ දාන ටික වැළඳුවා. ඒ ඇඟිල්ලේ ආහාරයේ තියෙන කුණු වෙච්ච ඇඟිල්ල පැත්තකින් තියලා ආහාර වැළඳුවා. උන්වහන්සේ රාජභෝජන වළඳපු කෙනෙක්. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. ඇයි එහෙම ඇඟීමක් ආවේ උන්වහන්සේට?
උන්වහන්සේ අසුබ වශයෙන් දැකලා තියෙනවා. ධාතු වශයෙන් දැකලා තියෙනවා. මේ ආහාරය තියෙන්නේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඉතින් රැඟිල්ල තියෙන්නේ. ඒත් ඒ ටිකම නේ. එතකොට වෙනසක් තියනවද? වෙනසක් නැහැ. ඔන්න බලන්න මොන තරම් ගැඹුරුද ප්‍රඥාව. මොන තරම් ගැඹුරුද. ඒක නිසා මේකම අපිට පුළුවන් විදර්ශනාවට යොමු කරගන්න ඉතා පහසුයි. ඉතාමත් පහසුයි. තව ඉතිරි සතියවල අපි ඒ ගැන සාකච්ඡා කරමු. අපි දැන් කල වේලාව අවසන් වෙලා තියෙන්නේ අපිට ප්‍රශ්න සාකච්ඡා කරන්න අපිට අවස්ථාවක් නැහැ දැන්. අපි ඊළඟ සතියේ ධර්ම දේශනාවක් සිද්ධ කරලා ධර්ම සාකච්ඡාවක් සිද්ධ කරලා ඊළඟට තමයි අපි නැවතත් මේ භාවනා වැඩසටහන සිද්ධ කරන්නේ. ඒක නිසා පින්නතුනි අද මේ මොහොතේදී මේ භාවනා වැඩසටහන අපි අවසන් කරනවා. මේ වෙනුවෙන් විශේෂයෙන්ම අපේ ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ නිතරම මේ වැඩසටහන් සිද්ධ කරන්නට අපට අවවාද අනුශාසනා ලබා දෙමින් ලොකු ශක්තියක් උන්වහන්සේ අපට ලබා දෙනවා. මේ වැඩසටහන අපේ දායක පින්නතුන්ට මේ භාවනා කටයුතු සිද්ධ කරන්නට මේ කටයුතු ඉතාමත් හොඳට සාර්ථකව සිද්ධ කරගන්නට උන්වහන්සේ නිතර අපට අවවාද අනුශාසනා ලබා දෙමින් උන්වහන්සේ මඟ පෙන්වන උන්වහන්සේටත් අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ මාධව අමරසිංහ මහත්මයා එතුමා මේ තාක්ෂණීය අතින් මේ කටයුතු සිද්ධ කරමින් මේ හරහා නවීන තාක්ෂණය හරහා ඔබට මේ වැඩසටහන් සිද්ධ කරන්නට ඔබට උපකාර කරනවා. එතුමාටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මේ උතුම් පින්කමේ බලයෙන් ඔබේ මිය පරලෝකියා වූ යම්තා ඥාතීන්වත් දේ සියලු ඥාතීන් උදෙසා මේ උතුම් පින්කම අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. මේ උතුම් කුසලානුභාවයේ බලයෙන් ඔබේ මිය පරලෝකීය සියලු ඥාතීන් දුකින් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම දෙවියන්ටත් මේ උතුම් පින්කම අනුමෝදන් වේවා. දෙවියන්ටත් මේ කුසලානුභාවයේ බලයෙන් උතුම් අජරාමර සංඛ්‍යාත නිවනින් දෙවියන්ටත් සැනසෙන්නට මේ පින්කම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ටත් පින් දෙමු. එත්තාවතාචම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒ වගේම මේ සියලු දෙනාටමත් මේ උතුම් උදාාරතු පින්කම ආශිර්වාදයක් වේවා. මේ උතුම් වූ කුසලානුභාවයෙන් ඔබ සියලු දෙනාටමත් මේ දුක්ඛිත වූ මේ සසරෙන් ඉක්කොඩවන්නට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ උතුම් උදාාරතර පින්කම හේතු වාසනා වේවා. ආශිර්වාදයක්ම වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. හොඳයි වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාට තෙරුවන් සරණ ලැබේවා. සාදු. සීලවන්තං